ස්පර්ශ ආයතන 6 තුලින් උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ දැකීම භාවනාවක් ලෙස වඩන්නේ කෙසේද කියලා පහදලා දෙන්න කියලා කියනවා. දැන් මේක අපිට ඉතාම දේශී විග්‍රහයක් තේරුම් ගත්තා. දැන් මේ පොතවල නම් පෙන්නලා තියෙන උද්‍යංගම ඊළඟ අත්ංගම කියන වචනේ අත්ංගම කියන වචනේ අර්ථය අත්ංගම කියන වචනේට දීලා තියෙනවා. අත්ංගම කියන වචනේ අර්ථය අත්ංගම කියන වචනේට දීලා තියෙනවා කොහොම හරි මේ පාළි පොතවල නගනකොට භාෂා විශාරදීන්ගේ අත්ංගම සහ අත්ංගම කියන වචන දෙකේ අර්ථ දෙකක් බව තේරුම් ගත්තේ නැති අනුපාඩුවක්. ඉතින් අත්ංගම කියන්නේ අත්ංගම කියලා වැටෙනවා. අත්ංගම කියන්නේ අත්ංගම කියලා වැටෙනවා. අත්ංගම කියලා කියන්නේ අස්තේද ගියා කියන එකයි. අත් අංගම කියන එක තමයි අස්තේද නොගියා කියන අර්ථය තියෙන්නේ. තව අස්තේද ගියේ නැහැ. උදාහරණයක් අස්තේද ගියේ නැහැ කියන අර්ථය එක. දැන් මෙතන තියෙන්නේ අන්න ඒ අර්ථය. උදාහරණ වැළඳුනා කියන එකයි දැන් නමුත් ගන්න අත්ංගම කියන එක. උදාහරණයේ ගා වැරදින්නේ නැහැ. දැන් ඉතින් මේක තෝරා ගන්නවා. අවුරුදු 16ක් විතර යනකම් ළමා කාලයෙන් තරුණ කාලයට කය වැඩිම උදා වෙනවා. උදයන්ගම. වැඩින කාලේ. වැඩිලා ඉවරයි අවුරුදු 16 17ක් ගියහම. හැබැයි එතන වැඩින්නේ නැහැ. අත්‍යේත ලොඩිය අවස්ථාවක තරුණ වයසේ ඉන්නවා. වැඩිලා ඉවරයි. ඊටලා උසරන්නේ නැහැ. ඊට පස්සේ මෝර සාස්ත්‍රයෙන් වැඩි හිටි වාට ඉන කාලයටපත් වෙන තරුණ කාලේ ඉක්මවා යන කාලෙට එන්නේ. අත්‍යේත ලොඩිය කාලේ කියනවා අන්නේ. වැඩි හිටි වාට කියන ටිකක් අත්‍යේත කියලා. තරුණ කාලේ තමයි අත්‍යේත ලොඩිය කාලෙට කියලා සම්මත කරනවා. අත්‍යේත ලොඩිය කාලේ කියන එකයි අත්ංගම කියන්නේ. එන්නේ අත්‍යේත ලොඩිය කාලේ තමයි පංචකාම ආස්වාදයේ ඉන්ද්‍රියන් ප්‍රබෝධ කරන්න පුළුවන් කාලේ තරුණ කාලේ. ඔන්නේ කාලෙක මොකද කරන්නේ බුද්ධේ ආස්වාදයේ ගහන ආස්වාද විදෙයි. අන ආස්වාද කාලේ. කොච්චර ආස්වාද විදෙන්නේ ඉඳ හැදුවා අර ගෙවීම වෙනසීම මේරියම ක්‍රියාත්මක වෙන නිසා ජරාවටපත් වීම වෙන නිසා ඉතින් වැඩි වයසට ඇවිදලා මහ වයසට එනකොට දැන් ආදීනව කාලේ අර දෙයට ආස්වාදයේ දින පුළුවන් හැකියාව නැතිලා සමහර ක්‍රමී යා ගන්න බැරි ඒ ගන්න බැරි නැගිට ගන්න බැරි විතර වගේ වැඩ කරන්න බැරි වේද වැඩි මහන්සි වැඩි ලෙඩ වැඩි කාලයක් එනවා අන්තිමට හැර මිදී යන කාලෙකුත් ඇවිදින මෙන්න එනකොට ආදීන කයි නිසාකට ගත්ත ආදීනව කාලේ හොඳට ආදීනව විද්‍යාමාන කාලේ එතනින් වෙදිලා උඩ ගන්න තවත් මිනිස්සෙක් හැටියට හරන්න පුළුවන් කමක් නැහැ සරල කාලිය වල නිසාලයට වහිනවා මෙන්න මේ ක්‍රියාදාමයේ හරියට නෝනින් දැක්කොත් උඩ පහළ වෙනවා මේක ඒකාන්තයෙන් ඒකීව පවතින වස්තුවක් නෙමෙයි මිනිස්සයා කියන්නේ ළමා කාලේ දැක්කම පස්සේ මේ උදාහරණ කියන අතර බලන්න උදයන්ගේ මේ දැකේ ඥානෙ පහළ වෙනවා යෝග්‍යව ඥානෙ නෙමෙයි බලන්න හඳ පුතල රෝතල් පොඩි පොඩි ගැටිය ලස්සන කෙලිය ලස්සන කොල්ලා ඔතන බැඳෙනවා ඒ බැඳෙනකොට එතනම ආස්වාද විදිහට මුක්ති විදිහට හදනවා ඒක දින රෝතල් බලන්න හදනවා ඒකත් එක බහිනවා ධර්මානුකූලව දකින්නවා දකින්න ඕනේ එහෙම නෙමෙයි ඒ යටහතින් බැසොත් ඇලීම ගැටීම මුලාව කියන එකට වැටෙනවා එතන යථාර්ථය දකින්න ඕනේ මේ යම් සත්‍යයකින් මේ මිනිස්යාණන්ගේ සම්මතිය උදා වෙන කාලයක්. උදා වෙන කාලේ අතරමැද අවස්ථාවක් නෙමෙයි තියෙන්නේ. ඒවම බලනකොට ඇලෙන ගැටෙන මුලාවටපත් වෙන මානසිකත්වයේ දුරු වෙලා. යථාර්ථයේ දකින්න පැත්තට මනස යන්නේ. මේ උදා වෙන අවස්ථාව. අවුරුදු 10 18 කියලා දැක්කහම දැන් අස්තේට ගියේ නැහැ තව. උදා වෙලා ඉවරයි. දැන් මෝරල පටන් ගන්න එකේ ඊළඟ අවස්ථාව ඉවිලා තියෙනවා. තරුණිය ආස්වාදින් දෙමින් ඉන්න කාලේ දැක්කහම නක්නලා දඟල යන කාලයක් තියෙන දැක්කහම හරි ලක්ෂණාවනේ හරි හැඩයිනේ කියලා බලන්නේ නැතුව මේ ජීවිතේක ආස්වාද ගවා ගන්න කාලෙ ගෙවි යන කාලෙ නෙමෙයි තියෙන්නේ මේ ජීවිතේ මොහොතක් ගන්න මරණය දක්වා ගෙවි යන ක්‍රමයක් තියෙනවා උපතේ පස්සේ ඒක එක අවස්ථාවක් තමයි මේ ගෙවන්නේ නක්නලා ආස්වාද කාලය ඉතින් ඕක දෙවිලට වයසට ගියාට පස්සේ වැඩි වයසක ගන්න වයසට යනකොට දැක්කා. ඔන්න ආස්වාද ඉවර කළා හිටන් ආදීන විදිහට කාලේ. ඉන්න කාලයක් නම් නෙවෙයි ඉන්න හැදුවා. වැඩි වයසට ගිහලා ඉතින් ඉඳ කරන් හදාගෙන දේව කරන්නේ ඔය නෙමෙයි මෙයා මගේ. ඒක අල්ලගෙන බදාගෙන ඉන්නකොට මොනවා කරන්නද? Taman දන්නේ ආදීනව ගෙවුවා යන්නේ මරණය කරා. හරන්නේ වැඩි දෙන්න යන්නේ ඉවර වෙනකම්. ඒකෙන් තමයි ඔක්කොම කර දාගලා. දැන් ධර්මානුකූලව දකින්න. ආදීනව කාලේ.
මැරුණා. ඕ මිනිහෙක් වගේ හිටපු කාලේ ඉඳන් මල මිනිහෙක් දැන් හම්බති. මිනිහයාගේ සම්මතිය දැන් දෙන්න බෑ. සම්මතිය ඉක්ම ගියා මල මිනිහෙක් අත්තර කරන් හත්තේ මිනිස්සුත් ඒ ශරීරය ඉවර කරලා ගියා ඉවරයි. ඔන්න ඔය විදිහට බලාගෙන යනකොට එයාට මේ ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. අනිකයි දකින්න දිනුනේ දැන් එයාට වෙන්නේ. පුරතල් ගිරිකටිය පොඩි එකා කියන එක හැදෙන ගැටෙන බැඳින පැත්ත නෙමෙයි දැන් දකින්න. දකින්නකොට උදා වෙන කාලය. උදා වෙලා ඉවරලා හිටන් හත්තේට නොගිය කාලය. ගැටවරය. ඒ කාලේ දෙනකොට. ආස්වාදින් දෙන්න කාලය. හත්යක් ඇත්තක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ ගෙවිල යන කාලෙක තියෙන නගන රගවන්දක හැටි. කාලා රසමුතු භෝජන පෙරපෙන් ගාලා දෝලෙන් හඳුනුත් වනරා ලාලා අවරණ දිසිලස රසම් පාලා ගිය වෙන්නේ බහුරෝ ඕලංකිය දැකේ ඕක. එදා විදිහ දකින්නකොට එයයි දකින්න පටන් ගත්තා ඔන්නේ ධර්මඥානෙන් ඔය ටික. ලක්ෂණ වෙලා සුන්දර වෙලා වලින් දාගෙන මාල දාගෙන උල පැනගෙන hina වෙලා සම්ප වෙලා ඉඳයිද. බහුරෝ ඕලං එක එක විකාර ඕලං අටලං ලහිටන් නැట్లా ගියා. අනේ මේ මිනිස්සු කරගන්නේ මොලකම ගැහැටි. ඔය විදිහ ඥානෙන් දකින්න පටන් ගත්තා. මෙන්න මෙහෙම දකින්නකොට ඔය ඥාන පහක් වෙනායි පහට. උදා වෙන හැටි දැකලා ඇලෙන්නේ. අර පොගුණේලා ගැටවර වයසට ආව පුද්ගලයා දැකලා හැඩයි වෙලා කියලා ඇලෙන්නේ. හදන හදවතක් වගේ ජීවිතෙන් තරුණ කාලේ පංචකාම ආස්වාදයන්ගේ ඇලි ගලි ඉන්න පුද්ගලයා දැකලා ඇලෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ වයසටපත් වෙලා ගිය පුද්ගලයා දැකලා එතන ගැටෙන්නේ නැහැ. ඕක තමයි කයි හැටි. උපේක්ෂාවට පස් වෙනවා. මරණයටපත් වුණා දැකලා ඒකට දුක් වෙන්නේ කම්පා වෙන්නේ නැහැ. ලෝක ධර්මතාවය ඔකයි උපාකාරට මරණේ නියමයි. ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. ওই ටික දකින්න ඥාන පහක් පහළ වෙනවා. උද්‍යංගමේ දකින්න ඥානෙ පහළ වෙනවා, අත්ංගමේ දකින්න ඥානෙ පහළ වෙනවා, ආස්වාදයේ දකින්න ඥානෙ පහළ වෙනවා, ආදීනව දකින්න ඥානෙ පහළ වෙනවා, නිස්සාරණ දකින්න ඥානෙ පහළ වෙනවා. මෙන්න මේ ටික දැක්කට පස්සේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව කොහොමද දකින්න. දැන් මේ අපි එකක් ගත්තේ උපමා ලේසියට සුද්ධ කරලා දෙන්න. ඇහැ පිළිබඳව, කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, කය පිළිබඳව, මන පිළිබඳව. ඔය ආකාරයෙන් උදා වෙන කාලේ හැටි. අර අස්තේට නොගිය කාලේ හැටි. ඒකෙන් ආස්වාදයේ විදින කාලේ හැටි. ආදීනයට පත්‍ච්ච කාලේ හැටි. ඒකේ සරණ වෙරිලා වෙනසුල යන කාලේ හැටි. මෙන්න මේ ටිකේ සම්පීඩනයක් නේද මේ සත්‍යය කියන්නේ. මේ ලෝකේ තියෙන ද්‍රව්‍ය වස්තු කියන්නේ. ඔය ස්වභාව චක්‍රය තුළ ක්‍රියාත්මක වෙන දේවල් නිසා ඉස්තිරව සදාතනිකව පවතින හරවත් දේවල් කොයින්ද තියෙන්නේ කියලා ඔක්කොම දකින්න පුළුවන්. මෙන්න මේකට කියනවා ස්පර්ශ කරන දේවල් පිළිබඳව. ඇත කන දිවනාසයේ ශරීරයේ මන කියන මේ ස්පර්ශ ආයතන හයෙන්. ඔන්නේ කාරණා උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සාරණ කියන තපසේ දකින්න පටන් ගත්ත දාට ආස්වාද කරලා ඉවරයි කියන්නේ. ආස්වාද සූත්‍රයයි පරම ආස්වාද සූත්‍රයයි කියලා දෙකක් තියෙනවා. ආස්වාද සූත්‍රයයි පරම ආස්වාද සූත්‍රයයි කියලා තව දෙකක් තියෙනවා. ඒක සමහරව පටලවා ගන්න අරක දැක්කේ නැති හින්දා. මේක තියෙන්නේ එකක් තියෙන්නේ සංයුත්තනිකායේ අන්නේකට මතකයි පොත් දෙක. පොත් දෙකක තියෙන්නේ එකක් තියෙන අංගුත්තනිකායේ අනික සංයුත්තනිකායේ අන්න විදිහට තියෙනවා. ආස්වාද සූත්‍රයයි පරම ආස්වාද සූත්‍රයයි කියලා සූත්‍ර දෙකක් තියෙනවා. මතකයි දවසක් අපි ගානාසිට ප්‍රශ්නයක් කරලා තිබුණා. ඔය සූත්‍ර දෙකක් වෙනවා තියෙනවා. ආස්වාද සූත්‍රය හා පරම ආස්වාද සූත්‍රය එක. ආස්වාද සහ පරම ආස්වාද සූත්‍රය දෙක. ඒ දෙකක තියෙන දෙක. ඔය ආස්වාද සූත්‍රය අහන්නේ වාක්‍යවත් කියන පරිග්‍රාහකයා ශරීර හාමුදුරන්ගෙන් අහනවා. ආස්වාදපත්තෝ කියේ. එලකින් කිතකින් ආස්වාදපත්ත වෙනවා. ශරීර හාමුදුරුවෝ දෙනවා. උද්‍යාංගමේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව උද්‍යාංගමේ අත්ංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සාරණේ තතුසේ දකිද එකල්ලි ආස්වාදයේ වූ. එවැනි ඒ ආස්වාදයේ මාර්ගයක් තියෙනවා. එයාට තියෙනවා ශරීර හාමුදුරුවෝ දෙනවා. ඒ මාර්ගය මොකද්ද? ඒ මේ ආර්යචායක මාර්ගය. ඔන්න ආස්වාදයේ මාර්ගය ආර්යචායක මාර්ගය කියලා පැහැදිලිව සූත්‍රයේ දේශනා කරනවා. පරමාර්ථාවප්පත්තෝ කියන. ඒත් පරමාර්ථාවප්පත්තේ කියන්නේ මොකක්ද? ස්පර්ශ ආයතන 6 පිළිබඳ උද්‍යංගමේ අත්ංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සාරණේ තතුසේ දකි දෙයක් එකම. ඉතල දැක්කයි අධ්‍යාත්ම අන්තිම අරිහත් ඵලයි. පරමාර්ථාවකටපත් වෙලා කියන අරිහත් ඵලයටපත් වෙනවා.
ඒ පරමාර්ථයට පැත්තීමට වාග්යක් තියෙනවා. ඇති තියෙනවා මොකක්ද? මේ ආරක්ෂායක මාර්ගය. ඔන්න ආස්වාදයේ මාර්ගය. සතෝ ආස්වාද කරන්න කිව්වොත් ඕක. සිහියෙන් ආස්වාද කරන්න කිව්වොත් එතන. අපි අදේක සිහියෙන් හුස්ම ගැනීමට සීමා කරගෙන තියෙනවා. අපි දකින්න ඕන ඔන්නෝකයි කියන කිව්වේ ආස්වාදයේ කිව්වෙත් ඒක උද්‍යංගම අස්තංගම ආස්වාද ආදීන විස්තරන දැකීම. භාවනාවට වලන්නේ කොහොමද කියන්නේ භාවනාවකින් දකින්න. එකට ගිලා කරනවා නෙමෙයි. එකට ගිලා කරන්න පුළුවන් කියලා හිතේ භාවනාව. හිතේ මාවා ගන්න පුළුවන්. 10ක් 12ක් තියෙනවා. සත්‍යයේ කියනවා. මොනවද මේ අවස්ථාව? ඇහැ තියෙනවා. ඇහි උද්‍යංගමේ කොහෙද පටන් ගන්නේ? මව්ගබේ ඉඳලා හිටන් මේ මත් එකයි මව්ගබේ ආරම්භ වුණේ. මත් එකක් මව්ගබේ ආරම්භ වෙනකොට මව්ගබේ දෙන්නාගේ ඉස්වීමේ අර උපකෝණික ධාතුවේ මූලාරම්භය පටන් ගන්න. එතනින් පටන් ගත්ත හැට නොපෙන්නේ ඊටාම පිටුලා කයියක් හැදිලා මව් කර්මවල ආහාර නිසා ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන මේ ධාතු හතර සම්මිශ්‍රණය වෙලා ඕජසක් බවටපත් වෙලා මව්ගේ පෝෂණය හැටියට ඇවිදින්න ගැබේ සිවියට ඇවිදින්න ওই ධාතු හතරෙන් හටගත්ත සංකල්පණය වෙච්ච පෝෂණය වෙච්ච එක ওই ඕජස ඇදගෙන ওই ධාතු හතරේ යම් ආකාරයෙන් නිර්මාණය වෙච්ච එකෙන් තමයි කය පටන් ගත්තේ මව්ගේ. ඕකෙන් හටගෙන හිටන් කිව්ව විහෙරකොට අර මව්ගබේ හටගන්නේ ওই විදිහට තිබුණේ නැහැ. උද්‍යංගමේ ආරම්භ වුණා. කනේ උද්‍යංගමේ නාසයේ උද්‍යංගමේ දිවේ කයි මනේ උද්‍යංගමේ උතරින් ආරම්භ වෙලා හටක් වුණා. මන ක්‍රියාත්මක කරන්න ලැබෙ හරියට පංචේන්ද්‍රිය ක්‍රියාත්මක නැති නිසා පංචේන්ද්‍රියට අනුකූල මනස ගොඩනගන්න බැහැ. මනසත් තව උද්‍යංගම. දැන් හැදිලා ගන්න විහිරකොට ඊට පස්සේ කරබෝල ආහාර කිරි ටික හරි අරගෙන මේ අපල මහ වූයන්ගේ එකතු කරගත්ත ඕජස තමයි හදලා දිලා ඒකම තමයි මේක ඇදිලා වෙන්නේ. අසකාල දිවනාසේ ශරීරයේ කියන එක වෙන්නත් ඒ ටික. උද්‍යංගලේට පස්සේ වැඩෙනවා. දැන් වෙන වැඩේ නැහැ. කොච්චර කලවුදු 10ක් විතර යනකම් වැඩේ නැහැ. උද්‍යංගෙම ඉවරයි ඊට පස්සේ. දැන් මොකද වෙන්නේ? අත්‍යේට තව ගියේ නැහැ. තරුණ වාසයට එන අතලපුර කාලයක් තියෙනවා. වැඩිලා ඉවරයි. තරුණ බවට මොහොතක් තියෙනවා අත්ංගම කාලයක් අත්‍යේට නොගිය කාලේ. ඒ කාලේ වල මොකද වෙන්නේ? දැන් එහේ කලයි නාසය දිවයි නැහැ. ඔක්කොම ওই විදිහට හැදෙනවා. අත්ංගම කාලය ආවා. ඉතින් එහේ කලින් නාසයෙන් දිවෙන් කයින් අරගෙන මනෙන් ආස්වාද විදින කාලයක් ආවා ඊළඟට. හැබැයි ඔය කාලේ නවතින්නේ නැහැ කවදාවත් ඒකාන්තයෙන් ගෙවිලා ගිහිල්ලා ආදීනවට ඇවිල්ලා ඇහැ දුර වෙලා කන දුර වෙලා නාසය දුර වෙලා දිව දුර වෙලා කය දුර වෙලා මනස දුර වෙන කාලයක් එනවා. ආදීනව කාලය ආවා. කවදා හරි ඇහෙන් වැඩ ගන්න බැරි කනෙන් වැඩ ගන්න බැරි නාසයෙන් වැඩ ගන්න බැරි දිවෙන් වැඩ ගන්න බැරි කයෙන් වැඩ ගන්න බැරි මනෙන් වැඩ ගන්න බැරි තත්ත්වෙට මරණය ඉන්න දවසක් එනවා. පායදර වෙරිච්ච මොහොතේනකොට කැරි මේ වෙලාවේ කාලේ නිසා වුණා. හරිවා ඉවරයි. මෙන්න ජීවිතයක හැටි. මෙන්න ලෝකේ හැටි. 10 12 හිටවල බලන්න. කොස්සටයක් හිටේවා කොස් 10 හදා ගන්න මොකද වෙන්නේ? උදයංගම කාලේ. දැන් ඉතින් ගහ හැදිලා එනවා. මේක උස ගිහිල්ලා මහත් වෙලා ඉදිරියට එක්තරා කාල සීමාවක් ඇවිල්ලා කල ගලන් ඉස්සෙල්ලා. දැන් තරුණ කොස් ගහ හැදිලා තියෙනවා. අනේ උදයංගමේ ඉවරයි. දැන් තියෙන ගහ මෝරන්න පටන් ගන්න එකයි. අන්න අත්ංගම කාලය අත්‍යේදී ගියේ නැති කාලය. ඒකේ ආස්වාද කාලය මොකද්ද? මල්පල දරලා දැන් ඉතින් සකස් වෙලා යන කාලය ආවා. ආස්වාද කාලය. ඊට පස්සේ මොකද? දැන් කොස් 10 කොම් ගෙඩි හැදිලා ඉවරයි 10 මෝරලා ඉවරයි දැන් ඉතින් පළක් දුන් කියලා ඉස්සෙල්ලා ගෙඩි ලොකුත් නැහැ. පස්සේ වල දැන් ගෙඩිත් හැදෙන්නේ නැහැ. අතු මෙහෙම මැරෙනවා. යන්තම් හදලා පහ තියනවා ඉතින් එල්ල පොලි කිකිල්ලක් එනවා. ආදීනෝ කාලය. ඩාගිය කාලයක් ගිහලා පස්සේ බලන්න ගහ මැරි. දැන් ගහ ඉවරයි. හරන්න බෑ ගහ කොස් 10 කියන්නේ බෑ දැන්. කොස් කොයිල කියනවා. නිසා දැන් සාරේ කාලය ඉවරයි. 10ක් උත්තර. හැම 10කට වැඩකට උත්තර. උපදින සීල සත්වයින්ට උත්තර. එහෙනම් මේ ලෝකේ මොනවද පවතින්නේ? මොනවද අල්ලගන්න පුළුවන්. අල්ලගන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවා. මේ දේ මට හොඳයි කියලා අල්ලගෙන ඒක ඉන්න පුළුවන්. එහෙම හැකසලන්න වස්තුවක් ලෝකේ පවතිනවද මොහොතක්වත් ඒකාකාරව පවතින යහපත්යේ පවතින. පරිණාමයේ විවිධාකාරයට පත් වෙලා වෙනස් වෙලා යන නිසා. ඒකීය වස්තුවක් ලෝකේ යන්නේ වැඩිලා හැදිලා ඉන්න එක. එහෙම කයකුත් නැහැ, එහෙම හිතකුත් නැහැ. එහෙම පහළ වෙන ලෝකෙකුත් නැහැ. එහෙනම් හිතයි කතයි ලෝකයා කියලා මොනවා කිව්වත් මේ ලෝකේ කියන්නේ ඔක්කොම. ඔය කියන්නේ ආ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන මේ ක්‍රියාදාමී අතලවැඩි අවස්ථා පේනවා විනා. ඒකීය ස්ථිරව පිළිතුරු එක අවස්ථාවක් තියෙන එකම වස්තුවක් සත්ව පුද්ගල දවස් අතරේ නැහැ.
ඔන්න ඔක දැක්කම දවස ගන්න දකින්න. එහෙම ලෝකයට මම මේ ක්‍රියාවේ මනාපාරදී අල්ලගෙන යගලන්නේ. බදා ගන්න යගලන්නේ. කුලුවන් දෙයට කොලන්න හදන්නේ. මම මේ පවත් ගන්න හදන්නේ මේ පරිදයක් නේද? එහෙම එකක් තුළ හරියක් තියෙනවා. අසාලත්‍ය ලෝකේ අසාලත්‍ය වැටෙච්ච දාට අන්න බලාපොරොත්තු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙන්නේ හේතු වෙනවා එතන. සූත්‍ර පිටකේ අපිට අතර ආස්වාදයේ ආදීනවේ නිස්සාරණයේ ආස්වාදයේ කියන අපේ කියන සතුටක් සොම්නසක් ඔව් කියලා දකින්න කියලා. ආදීනව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා දකින්න කියනවා. ඔව්. නිස්සාරණය කියන්නේ තැනැත්තෙන් අතහැරීම. සතරාගේ දුරු කරගෙන. දුරු කරගෙන. ඒක හරි. ඒකට මුල් වෙච්ච කාරණේ භෞතික රෝගෙන් තියෙනවා. ඔය අභ්‍යන්තරේ ඥානීය වැටවල එන එක පොතේ තියෙනවා. අභ්‍යන්තර ඥානීය වැඩි නිහිම තමයි. ඒ ටික වැඩින්නේ භෞතික ලෝකේ තියෙන ඒක යථාර්ථය දැනගන්න. ඒකේ ස්වභාවය තමයි මනසට තේරෙන්නේ. ඒක උරා ඥානියක් වඩපත් වෙන්නේ. ඒකයි කාරණා. ඒ ප්‍රියභාවයේ සෝමනස ලැබෙන්නේ කුමක් නිසාද? ඇහැ ප්‍රබෝධන, කන ප්‍රබෝධන, නාසය ප්‍රබෝධන, දිව ප්‍රබෝධන, කය ප්‍රබෝධන මේවට එකට අවශ්‍ය ඉතිරි ආරමුණු වෙනවා. ඒ වල ප්‍රියභාවයේ හේතු වෙන්නා උත්පාදයන්ට ප්‍රිය වේදනාව වෙනවා. ඒකෙන් සුඛ සෝමනස ඇති වෙනවා. අප්‍රිය බවට හේතු වෙන්නා වූ ස්පර්ශය නිසා අප්‍රිය අමනාප දුක ඇති වෙනවා. දුක සෝමනස ඇති වෙනවා. ඊටම පුළුවන්. මේ සෝමනස එනවල අපි ආස්වාද හැටියට ගන්නවා. දෙවනස එන රූප වෙන ආදීන හැටියට දකිනවා. අනිත්‍ය දුක්ඛ වශයෙන් එතන ආදීන හැටියට දකිනවා. මේ අනිත්‍ය බව තේරෙන්නේ දුක්ඛ බව තේරෙන්නේ අනාත්ම බව තේරෙන්නේ ඒකේ අවශ්‍ය විදිහට පත් වෙන්න ඕනේ. එතකොට ඒක එහෙම තේරෙන්නේ. ඒක තේරෙන අවස්ථාව කල්පියා දකින්න ඕන අනිත්‍යයි. මොහොතක් ගානේ වගේ කිව්වා. ඒක ඒ අනාගතයේදී යනකම් උපන් ගෙන උපන් මොහොතේම මරණාසන්න මොහොතේක යන ක්‍රියාවලිය මනසේ මවල දකින්න පුරුදුද. ක්ෂණයකින් ජීවිතයේ හැටි දැක්කේ. ඒක නිසා තමයි අපි හැම වෙලේම මනෝ රූපයක් යථාර්ථයේ මාර්ග පුරුදු වෙන්නේ. මනෝ රූපයක් ආදසහගතව, දේශසහගතව, මොහොතහගතව මාර්ග පටන් ගත්තොත් මේ යථාර්ථය දකින්න එයා විකල් වෙන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් අපේ තියෙන බැරි පූජා ක්‍රමවල තිබුණේ බුදුරජාණන් වහන්සේ මනසින්ම වුණා. ධර්මයේ දේශනා කරන හැටි ඉන්න ගාල්ලවත්නේ මනසින්ම වුණා. මනසින් දන් දෙනවා. මේ වගේ දේවල් කරනකොට ඒක රාග දේශ මොහොතට වැටෙන්නේ නැහැ. ඒක අලෝභ දේශ අමෝහ පැත්තේ අරමුණු වෙනවා. ඒ අරමුණු වලින් බුද්ධිලගේ මානසිකත්වයේ දර්ශන මාර්ග වෘද්ධි වෙනවා. ඒ නිසා බුද්ධිලා මුන්ටි ළමේ දකින්නකොට මේ ළඟා මොහොතකින් අර අවුරුදු 80ක 90ක වෙච්ච සිද්ධිය තත්තර ගානක් වලින් දර්ශන මාර්ග ඉවරයි. මේ පොඩි ළමයා මෙහෙම විදියට මෙන්න මේකයි මේ ඉතිහාසකාරීත්වය. වැඩි හිටි බවටපත් වෙලා ඊට පස්සේ සරල බවටපත් වෙලා ඒ වයසලා ගිහිලා වයසට බවටපත් වෙලා දැත් වෙලා කොණ්ඩ කුඩි වෙලා හැර විදියන් සම්පතටපත් වෙලා නවෙන්ටපත් වෙන එක එක පොඩි එකක් නෙමෙයි. පොඩි එකා දකින්නකොට දකින්න ඕනේ. අන්නේ දර්ශනයේ දැකීම නිසා විදර්ශනා වැඩිවෙන්න විශාල යහපතක් වෙනවා. ඒ ආකාරයෙන් දැකීමේ හැකියාව. අන්න ඒක තමයි උද්‍යාංගමේ දකින්නකොටම අත්ංගමේ හැටි දකින්නවා, ආස්වාදයේ හැටි දකින්නවා, නිස්සාරණේ හැටි දකින්නවා. අනිත් පිළිවෙලින් දකින්නවා. මේ මොහොතක් ගානේ තෝක දැක්ක හැකි. සුද්ධි ක්‍රියාවලිය කරගන්නවා. ක්‍රියාවලිය ආරම්භයේ උද්‍යාංගම. ඒ ක්‍රියාවලිය මැද්දේ අත්ංගමයි. ඊට පස්සේ ඒකේ ලබන සුවේ ආස්වාදේ. ඒකේ ලබන ඊළඟ අවස්ථාව ආදීනවේ. ඊළඟ අවස්ථාව නිසා මේ අපි කියමු කෙනෙක් නාගත්තා කියලා. නෑ මේ ආරම්භ වෙනකොට උද්‍යාංගම නෑ මේ උද්‍යාංගම අවස්ථාව. දැන් නාලා ඉවරයි. තව නාල අස්තේට කියන්නේ ආයිනාංග ඕනේ දැන් නෑ වගේ. අත්ංගමයි. හරි සමීප වගේ නෑ ඊට පස්සේ. ආස්වාදී. ඕම ආවිකාරී දාන පටන් ගත්තා. ආදීනවේ. දැන් ඉතින් ආන්නදෝ ඉන්නේ ආයතන කිසිලා වගේ. දැන් ආයිනාංග දෙන්න ආවා. අන්න ඒක හරිය ඉවරයි. නාගත්වයේ කාලෙත් ඉවරයි. කෑම කන්න ගියා. ආහාරය ගත උද්‍යාංගම අවස්ථාව. බල බිරිලා. ආව බල බිරින්න අත්ංගමයි. දැන් නම් ඔන්න ටික හයි සත්‍යයක් ආවා. බඩ ගින්නේ ඉරියන්න ආස්වාද අවස්ථාව ඒකේ. ටික ටික බඩ කියනවා කියලා. ආදීන අවස්ථාව. දැන් නම් හතරව බඩ කියන්නේ. ආයි සම්බෝධන අවස්ථාව. ඒකේ තිබුණ දවස් තපා. එනම් මේ මොහොතක් පාසා මේ ක්‍රියාවලිය අවස්ථාව මෙහෙම දකින්නකොට අන්න ඥානෙට දකින්න ඔය කියන විදිහට. හැම දෙයකම තිබෙනා වූ ස්වභාවය. ආස්වාදයේ හැටියට දකින්න මේ පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද ආස්වාදයේ ඕකයි. මේක අනිත්‍යතාවයක් ඇද්ද කැමති නොකවත්මක් ඇද්ද ඒ නිසා හද ගන්නා වූ අපේ බලාපොරොත්තු ඉන්න නොවි මේක දුක්ඛතාවයක් ඇද්ද අසාරත්වයක් ඇද්ද ඒ තමයි ඒකේ තියෙන ආදීනව තමයි. එහෙම එකේ සරල වැඩක් නෑ මට. ඒකෙන් වෙන වෙන අතරින් වැලි විදියන්න චන්දරාගයෙන් බැඳිලවත් නැකක් නෑ. එමුණා. මේ සරලත් ඥානයි.
ආස්වාදයේ හැටියට ආදීනවේ හැටියට නිස්සාරණේ හැටියට දකින්න පටන් ගන්න ඥානෙ පහළ වෙනවා. ඔන්නේ මූල ධර්මයේ පූර්වවාද ප්‍රතිපදාවෙන් හො බලනකොට. පූර්වවාද නුවණ පළමුව පහළ වෙන්නේ මග නැහැ පසුව පහළ වෙන්නේ. පූර්වවාද නුවණ නැතුව මග නැහැ පහළ කරන්න බෑ. අර මාර්ගඥානෙ පහළ කරන්න අවශ්‍ය කරන ආස්වාදයේ ආදීනවේ නිස්සාරණේ ඔය විදිහට බලන්න හදනවා. ඒක දකින්න පූර්වවාද නුවණ පහළ කරන්නේ ඒක හිලා කියනවා. ඒක මාර්ගඥානෙ පහළ කිරීම අවශ්‍ය කරන මනුස්සයෙක් දෙන්න නැගෙන්නේ. ඒක නේද? හැම වෙලේම අර ගැඹුරු කරන බලන්න හදනවා. එතන අවබෝධ වෙන්න අවශ්‍ය කරන මූල ධර්මයේ දෙන්නේ නැති. ඒක අවදි නැති බෑ. කොටස වෙයිලා කිව්වේ ඒක. මුල වුණොත් අකට යන්න බෑ. අනුලෝම සාන්තියෙන් වක්කේ සම්‍යක් ඥානයේ බක්ණයන් සිදු නොවන්නේ. සම්‍යක් ඥානයේ වක්කේ සෝතාපන්න සමුදාගාමී අනාගාමී අරිහතන ඵලයන්ට ප්‍රති වෙන සිදු නොවන්නේ. අනුලෝම සාන්තියේ වක්කේ සම්‍යක් ඥානයේ බක්ණයන් සිදු වන්නේ. සම්‍යක් ඥානයේ වක්කේ සෝවාන් සමුදාගාමී අනාගාමී අරිහතන ඵලයන්ට ප්‍රති වෙන සිදු වන්නේ. දැන් මේ වන්සෝණියක් තියෙනවා. ඉතින් අනුලෝම සාන්තියට පත් වෙන්න ඕනේ. එයා දැන් සම්මත න්‍යාමයේ නෙමෙයි. සම්මත න්‍යාමයේ කිය හරියටම දෙලින් දාන විභාග කරන ධම්මක්. සාගතය කරන, දීපක්ෂය කරන, මොහොත්ය කරන අවශ්‍ය ධර්මඥානිය පහළ කරන මොහොත දෙනකොට ඒක පිළිබඳ සම්මත න්‍යාමය. ඒකට අනුලෝම ඥානිය වෙන්නේ ඉන්න ඕනේ. ඇති කෙනාට ඒක වෙන්නේ නැහැ. අනු සම්මත න්‍යාමයේ පත්‍ර ධර්මයේ ජීවිතේ කියලාට අරගෙන මාර්ග පහළ දකින්නා ඥානිය පහළ වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්තිය ලැබෙනවා. මේකේ එකක් හැපුවොත් එහෙම මුල හැපුවොත් අද නගන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් අනුලෝම සාන්තිය වාග්ය වලනහම උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීන නිස්සාරණ දකින්න. එයාට මුලවන්කමක් නැහැ. අර කියන්නේ ආස්වාදී හැටියටයි ආදීන හැටියටයි නිස්සාරණ හැටියට දකින්න හැකියාවක් නැති වෙනවා. යම් දවසක ආස්වාදී හැටියට ආදීන හැටියට නිස්සාරණ හැටියට දැක්කොත් අන්න එදාට කාර්යයේ හරි සම්මත න්‍යායයේ මාර්ගඵල අවබෝධය ලැබෙනවා. ඒ ආස්වාදී හැටියට දකින්න කිව්වේ. ලෞකික අර්ථයෙන් ආස්වාදී හරි සපයි කියන එක නෙමෙයි. ආස්වාදී යන කුමක්ද? ඒ ආස්වාදයේ හේතුව කුමක්ද? ඒ ආස්වාදයේ ස්වභාවය මොකක්ද? ඒකට මාර්ගය මොකක්ද? ඒක දකින්න ඕනේ. ඒකවල දකින්න ආස්වාදයේ විනාශයට හේතු වෙන එක. ඔය විදිහට දැක්කම. ඒ ආස්වාදයේ කියන්නේ මොකක්ද? විනාශයේ මරවුවා කියලා දකින්න ඕනේ. ඒක දෙවියන්ගේ හිමයි. අවිද්‍යාව නිසා තෝරනාවෙන් ලෝක සත්‍යය බැඳිලා. ඇයෙන් රූප වල කලින් ශබ්දහල නාසයෙන් ගන්ධය අරගෙන දිවෙන් රස අරගෙන කයින් පොට්ටබ්බය අරගෙන අරමුණු කරලා ඒක බැඳිලා. මෙන්න මේක ගන්ධරාගය බොල්ලා කරනවා. මෙන්න ආස්වාදයේ මුල. ආස්වාදයේ හේතු දෙන්න ප්‍රකාශාසුස්නාවෙන් බැඳිනවා. ගන්ධරාගය ගොන්නකි. ආස්වාදයේ හේතු. මේ ආස්වාදයේ නිරෝධ කළොත් මොකද වෙන්නේ? අර ගන්ධරාගයේ නිරෝධය තමයි දුක්ඛ නිරෝධය හිතේ. ඒකේ මාර්ගය මොකක්ද? ආස්වාදයන්ගේ තිබෙනා වූ අභාවත්වය දැකලා ආස්වාදයන්ගේ හිස් බව දැකලා ඒකේ නිවිනා ලැබෙනා වූ සාන්තෝසන්තෝ නිවනේ සාන්තිය දැකලා මෙන්න මේ ජීවිත එකයි මාර්ගය. ඒ මාර්ගයෙන් ගමනය කරගෙන ආස්වාදයේ හැටියට දැක්කා. ආදීනවේ හැටියට දැක්කා. නිස්සාරණ හැටියට දැක්කා. ඔය දෙන්නේ අහතල්ලා. ආස්වාදයේ කියන හරි සුන්දරයි නිම ආස්වාදය. ආදීනවේ කියන හරි දුක් විඳින කවදාද? නිස්සාරණ කියන්නේ නිවන. කොහොමද දැක්කලා හරියන්නේ නැහැ. අර ධර්මයේදී දකින්න ඕනේ යථාර්ථයේ කිදා ගන්න දකින්න ක්‍රමයක් තියෙනවා. ඒකේ උරුම ධර්මතාවය දැකලාම යන්න ඕනේ. ඒ නැති එක දකින්නද? චතුරාර්ය සත්‍යයේ අනුකූලව හැම එකක්ම දකින්න ඕනේ. දුක කියන්නේ මොකක්ද දුක? කොහොමද ගොඩනගන්නේ? ඒක නිරෝධ කරන්නේ කොහොමද මාර්ගය මොකක්ද? ඒක දකින්න ඕනේ. ඒකෙන් තමයි මොකද චතුරාර්ය සත්‍ය ගැන විග්‍රහ වෙන්නේ. යමක් හැබැයි කුමක්ද? ඒක ගොඩනගන්නේ යගින්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද? නැති වෙන මොකද? ඒක උනේ දකින්න ඕනේ. ගොඩනගින සියල්ල පිළිබඳව එහි දකින්නේ හැකියාව ලැබෙනවා. මෙන්න මෙතන චතුරාර්ය සත්‍යයට අනුකූලව ලෝකෙ දැක්ක වෙනවා. අන්න යාමයි කියන්නේ දැකපු වෙනවා. ආස්වාදයේ හැටියට දකින්නේ එහෙමයි. තෘෂ්ණාව හැටියට දකිනවා විවෝ. තෘෂ්ණාව කියන්නේ මොකද්ද? කොහොමද ගොඩනගින්නේ? ඒක නිරෝධ කරන්නේ කොහොමද? නිරෝධ කරන මාර්ගය මොකක්ද? හතර දැක්කේ. තෘෂ්ණාව දැක්ක වෙනවා. ඒක නැත්නම් තෘෂ්ණාව දැක්කේ නැහැ. තෘෂ්ණාව ඕතරම් දකිනවා. ලෝකයා විවිධ විකේ ස්වභාවය නම් ඒ සංඥා ස්වභාවය ඇතිවෙනවා. දැනීමට හැදීමට ඒකේ ගෝචරයි. නිවන ප්‍රඥාව ගෝචරයි. දැනීමට හැදීමට ගෝචර වෙනවා. දිට්ඨ මංගල, සුත මංගල, කොට මංගල, විඤ්ඤාත මංගල කියලා ගන්නවා. දිට්ඨ, සුත, කොට, විඤ්ඤාත වලින් නිවන් දකින්න බෑ.
ඒවා ලෝකේ තියෙන අපි ගන්න උලා නියම වලට වහිනේ. දැකීම, ඇහිීම, දැනීම, ඒ වගේම සිතවිලි හිතීම. ඒ තමයි. ඔය කියන කාරණා හතර ලෞකිකයි. ඒ ලෞකිකත්වයේ ඉක්ම වූ ප්‍රඥාවෙන් යථාමාර්ගය දක්වලා නිවන් අවබෝධ කරගන්න. ඒකයි කාරණේ. ඇහැට දෙන්නේ එක. ප්‍රඥාවට දෙන්නේ තව එකක්. දැන් පහන ගැන විග්‍රහ කරපු වෙලාවෙදී ඇහැට දෙන්නේ ඒක දැල්ලෙන එක පහන් කියනවා. පහන් කිලුවා. ගිනි සිලුවක් දැල්ලුණා වෙනා නෙමෙයි. අපි දොළොස් මාසේ පහන් කියලා පත්ත වෙලා තියෙන මේ ඇදාල්ටි කාටවත් ඉලිය කරලා නෙමෙයි ඕක දෙන්නන්නේ. අපේ ජීවිතයක් පත් වෙනවා වගේ. මේක ඊයේ නින්නාල නෑ තියෙනවා. කවදාද නැති. ගිය අවුරුද්දේ පත්ත වල ගාන තවත් එහෙම. අපි ඒක කියන දොළොස් මහම එනවා. ඉතින් මේ පහන ගැන කියනවා. දැන් පහන දැල්ල හැදෙන්නේ කොහොමද කියලා. මොහොතක් වාසාවන තෙල් පිළිවෙල තත්ත්වයකින් තෙල් පිළිවෙල තත්ත්වයකින් දැල්ල දකින්න. ඒ හේතුව ඵලයේ වගේ. ඊළඟට අපි තවත් පහන් දැල්ල දකින්න ඒ තත්ත්වෙ විදිහට තෙල් පිළිවෙල ඕන. ඒකට එකතු වෙන හිලගෙන්න ඕන. ඒකට කියන ශක්තියෙන් ඕන. ඒ හේතුව ඵලයෙන් ඕන. ඊළඟ තත්ත්වෙ පහන් පිළිවෙල දකින්න. මේ තත්ත්වෙකින් ඉස්සර පහන් පිළිවෙල ඒ මොහොත ඉන්නවා ඉවරයි. ඒ මොහොතේ හදගත්ත පිළිවෙල ඉවරයි. ඒක ලැබලා පහන කියලා තිබුණා. එන එහෙදක ඇත්ත අර දිත්ත දැකීමෙන් ඇත්ත දකින්න වැඩි දැකීමෙන් බොරුවක් වෙනවා වගේ ඕක. පවතින දැල්ලක් වෙනවා දැකීමට ඇහැට. ඒ ඇහැට යටි කාලින් හරි යතුවා. එයා උත්තර දෙන්නේ. ඕක පත් වෙන්නේ ගිය අවුරුද්දේද. අහපෙකක් බොරුවක්. මලක් ඔක දැන්නා මාත් බලගෙන මාත් පිට මේක නිමුලෙන්නේ නැහැ. බල්ල පත් වෙනවා. දැරිත් හරියක් බොරුවක්. ඒකෙන් කිසි හිතවිලා බොරුවක් නෙවෙයි. එන ප්‍රඥාවෙන් මොකද කරන්නේ? අන්න හේතුඵලගත ප්‍රඥාවයි. ප්‍රඥාවෙන් දැක්කහම අර හිතෙන් දකින්න ලෞකික දැකීම ඉක්මවාගේ වේදනා සංඥා කියන දෙක ඉක්මවලා ගියා. ප්‍රඥාවෙන් මොනවද දැකීම අවශ්‍ය කරන්නේ දැක්කා. ඒ විදිහට ඒ විදිහට නෙමෙයි. මොහොතක් මාසා දෙවිගෙයි විදි යන හේතුඵල පරම්පරාවක් ඇතියි. ඒ ප්‍රඥාවෙන් දැකලාගත්ත නිගමනය. අන්න ඒ නිසා කියන දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ටික අත්හැරලා. ප්‍රඥාව මොහේවලා. ප්‍රඥාවයි යථාර්ථය දකින්න මේ හේතුඵල දැක්කා. හේතුඵල පරම්පරාව දැක්කහම ඔබ දැක්ක හේතුව. ඒක දකින්න ලෞතර බුදුරේ ලෝකේ පහළලා උදේ කියා දෙනකම් ඔය ප්‍රඥා මාර්ගයේ විද්‍යාමාන වෙන්නේ නැති නිසා කියන සාසන විද්‍යාමාන නැහැ ධර්ම විද්‍යාමාන නැහැ අබුද්ධෝත්පාදකාරී කියනවා. පංචේන්ද්‍රියවල මානසිකත්වයට දෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතර. ඒ හතර උපමාන පුළුවන් හතර. සමතෙක් නැත්නම් ලෝකේ ලෞතර බුදුරා ඔය ධර්මයේ දැක ලෝකෙට දෙනක තව සමතෙක් නෑ. ඒ නිසා බොහොම පිළිවෙල මේ කාලේ පෙන්නන්නට කියලා කීකට පස්සේ පිළිවෙල පෙන්නන්නට. ඕක මත කරගන්න හරිය අමාරුයි. මත කරගන්න ලෞතර බුද්ධඥානෙ දේශාකරන ධර්මයට අනුකූලව ශ්‍රාවකව හිතලා ඒ ශ්‍රාවක ඥානිය තුලින් මේ බුද්ධ ඥානයෙන් ඒ දුන්න ධර්මයේ ප්‍රඥාව මතු කරන්නේ. මතු කරගත්තට පස්සේ දකින්න වෙනදා පෙරෙන නැති විරු දහම්. පුද්ගේ අනනුසුතේසු ධම්මේසු වෙන්නේ එතකොටයි. පෙරෙන නැති විරු දහම් කියලා දකින්න පහළ වෙන්නේ. ඒක පහළ වෙන්නේ නිවන් දකින්න. යථා බෝධි දකින්න.